අද ප්‍රමාන්තයනේ අද අපි බයිබල් අධ්‍යයනය සාමාන්‍ය සමය 11 වෙනි දින දිව්‍ය සප්‍රසාද මංගල්‍යයට අදාළ කියවීම් තමයි අයිති කරගන්නේ. මුලින්ම ද්විතීන නීති සංග්‍රහයේ 8 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි 2 සිට 3 දක්වා 14 සිට 16 දක්වා. මගේ ආදර ප්‍රමාන්තයනේ දිව්‍ය සප්‍රසාද වහන්සේ අපි මේ දවස් ටිකේම කතා කරගෙන එන ඒ ගැඹුර Source and Summit of Christian Life. කිතුණු ජීවිතේ මුතුන් මල්කඩ විදියට මුතුනම විදියට අපි සලකන්නේ දිව්‍ය සප්‍රසාද වහන්සේව. එතකොට දිව්‍ය සප්‍රසාද වහන්සේ ගැන කතා කරද්දී ඒකට බයිබලීය පසුබිමක් තියෙනවා. දිව්‍ය සප්‍රසාද වහන්සේට බයිබලීය පසුබිමක් තියෙනවා. ඒක ජුදා සම්ප්‍රදාය ඇතුලේ ජනවන්දනාවත් එක්ක දිව්‍ය සප්‍රසාදයේ තේරුම අපි අයිති කර ගන්නට වෙනවා. එතකොට එදා පාස්කුව කියන තැන මුලින්ම මගේ ප්‍රමාන්තයනේ පාස්කුවටත් කලින් අපි දන්නවා ආබ්‍රහම්ගේ ජීවිතය, ආබෙල්ගේ කායින්ගේ ආබෙල්ගේ පඬුරු අපි අත්දැක්කා. මුල්ම පඬුර උනේ කායින්ගේ ආබෙල්ගේ පඬුර. එතකොට එතනදී දෙවියන් වහන්සේට අයිති කොටස දෙනවා කියන එක. මගේ ආදර ප්‍රමාන්තයනේ දැන් ඒ දෙවියන් වහන්සේට පූජාව කියන එක දෙවියන් වහන්සේත් මිනිස්යාත් අතර තිබිච්ච සම්බන්ධකමේ තැන. ඒකම තමයි අපි මෝවාබ් කඳ මුදුනේදී මගේ ආදර ප්‍රමාන්තනේ ආබ්‍රහම් තමුගේ දරුවව පූජා කරන්නේ මෝවාබ් වලදී. එතකොට එතන ඒ පූජා කිරීම. ඒතර දෙවියන් වහන්සේ කියනවා නැහැ මගේ බැටළුවෙක් දෙන්නම් බැටළුව පූජා කරන්න. ජීවා චීරේ කියලා කියන්නේ ඒ ස්ථානයට. එතකොට මගේ ආදර ප්‍රමාන්තනේ දැන් ඒ පඬුරු ඔප්පු කරනවා කියන එක පුරාණයේ ඉඳන් ආවා. මේක පාස්කුවේදී මොකද වෙන්නේ? ඊතර වීම තැනදී බැටළුවෙක්ව මරලා ඒ ගෙල්ලේ උළුවහුවේ ගාලා ඊතුරු බැටළුවව පුච්චලා කන්න කියලා කිව්වා. ඒ සම්බන්ධතාවය ඇති කරගන්න. ඒතර මේ පාස්කු බැටළුව තමයි අපි දකින්නේ ජේසු විදියට පාපයේ වහල්කමෙන් ඊතර වෙන්නට ඔබ මම වෙනුවෙන් වන්දියක් විදියට පූජා වුණු ජේසුගේ ශරීරය සහ ජේසුගේ රුධිරය. ඒතර පුරාණ කිවිසුමේ ඒ බැටළුවගේ ලේ සහ මස් කියන තැන ජේසු බැටළු පෝතකයන්ෝ කියලා. ඒකයි අපි දකින්නේ ජෝම්තුමාගේ පළවෙනි පරිච්ඡේදයේ ස්නාවක ජෝම්තුමා කතා කරලා කියන්නේ මෙන්න අජබාලකයන්ෝ කියලා. ස්නාවක ජෝම්තුමා පෙන්නනවා තමුගේ ගෝලයන්ට ජේසුව පෙන්නලා කියනවා මෙන්න අජබාලකයන්ෝ කියලා. ඉතින් ඒ තැන අපි අයිති කරගන්න ඒක ජෝම් 1:29 වෙනි වගන්තිය. පසුදින කියන්න ජොහන්තෙමේ ජේසුස් වහන්සේ තමා සමීපයට වඩිනු දැක මෙන්න ලෝකයේ පාපය දුරලන දෙවියන් වහන්සේගේ බැටළු පෝතකයන්ෝ. දැන් ඒ පාපය දුරලන බැටළු පෝතකයන්ෝ පුරාණයේ අපි දැක්ක මගේ ප්‍රමාන්තයනේ පුරාණයේ බැටළුවෙක් වරගෙන උව මරලා උගේ ලේ මිනිස්සුන්ටත් ගිවිසුම් කරනුටත් ඉහෙනවා. ඒතර ඒ බැටළුවගේ ලේ තමයි සහභාගීත්වය. ඒ සම්බන්ධතාවයට ලක් වෙන්නේ බැටළුවගේ මරිච්ච මරපු බැටළුවගේ ලේ. ඒ වගේම තව බැටළුවෙක් අරගෙන මොකද කරන්නේ? උගේ පිටට නායක පූජකයෝ ඔක්කොම එකතු වෙලා උගේ පිටට ඔක්කොම පව් ටික කියනවා. කියපු කරපු ඔක්කොම ජනතාවගේ පව් කියලා ඌව විල්ඩනස් එකට ඌව පාලුකරයට යවනවා මැරෙන්න. මගේ පිටතට පව් කරගහගත්ත බැටළුව පාලුකරයට ගියා කියන සංකල්පය තමයි තිබුණේ. එතකොට ඒ තැනදී අපි කියන ස්කේප් ගෝට් කියලා ඌට. ඉතින් ඒක තමයි ජේසු කුරුසය කරට ගන්න. ජේසු කරට අරගෙන මගේ ප්‍රමාන්තයේදී කිසිම කෙනෙක්ව කුරුසය ඇන ගහන්නේ නැහැ නගරය ඇතුලේ. නගරයෙන් පිටතට තමයි ගිහිල්ලා ඇන ගහන්නේ. ඒතර ජේසු ඔබගේ මගේ ජීවිතේ පාපේ කරට අරගෙන ඒ බැටළු පෝතකයා ඔබ මම වෙනුවෙන් මැරුණා කියන එක. කුරුසේ කරට කරට ගන්නවා කියන අත්දැකීම මගේ ප්‍රමාන්තනේ අපි අයිති කර ගන්නවා. ඉතින් මේ පසුබිමත් එක්ක දැන් මේ බැටළු පෝතකයානෝම තමයි අපි එලිදරව් පොතේ දකින්නේ. එලිදරව් පොතේ 7 වෙනි පරිච්ඡේදයේ ඒ ජනතාව සුදු පිරුවට ඇඳගත් ජනතාව දකිනවා. එතකොට එතන සිංහාසනයේ ඉන්න බැටළු පෝතකයානෝ 9 වෙනි වගන්තියේ සිට 7 9 වෙනි වගන්තියේ සිට
ඉන්පසු සියලු ජාතීන්ගේ ගෝත්‍ර වලින්ද ජන සමූහගේ භාෂා වලින්ද කිසිවෙකුට ගණන් නොකළ හැකි තරම් ඉමහත් පිරිසක් සුදු සලු පැළඳ තාලපත්‍ර අතින්ගෙන සිංහාසනය හා කියන්න සිංහාසනය හා බැටළු පෝතකයාණන් ඉදිරියෙහි සිටිනු මම දෙටිමි. මගේ ආදර ප්‍රේමාන්තයනි, එතකොට බලන්න අර බැටළු පෝතකයාණෝ නිරන්තර නමස්කාරයක ස්වර්ගයේ ඉන්නවා. ඒතර දැන් මේ බැටළු පෝතකයාණෝ ජේසු විදියට අරගෙනයි අපි සප්‍රසාද වහන්සේ උන්වහන්සේගේ භෝජනය උන්වහන්සේගේ පානය ජීවනදායක භෝජනය කියන තැනදී ශ්‍රී රුධිරය ශ්‍රී ශරීරය කියන සංකල්පය එන්නේ මේ පුරාණේ බැටළුව පූජා කරනවා කියන සංකල්පයක් එක්ක. සමහර වෙලාවට ඒකයි අපේ වගේ කල්චර් එකක සම්ප්‍රදායක එහෙම සතෙක්ව මරලා පූජා කරනවා කියන සම්ප්‍රදායක් අපි ඉන්න තැන අපි අත්දැකලා නැහැ මගේ ප්‍රේමාන්තේ. දැන් එතකොට එහෙම අත්දැකපු නැති තැනකදී අපිට මේක හරියටම තේරෙන්නේ නැහැ. හැබැයි ජුදා ජාතිකයෙකුට ඒක හරියටම ඒ අවබෝධය ජුදා ජාතිකයෙකුට තියෙනවා. ඒ මොකද ජුදා ජාතිකයෙකුට තියෙන හේතුව මොකද එදා සමාජයේ අපි දැක්කා බැටළුවව මරලා පූජා කරනවා. එතකොට ජේසු කතා කරලා කියද්දී මම මේ මගේ ශරීරයයි මේ මගේ රුධිරයයි කියලා අන්තිම රාත්‍රී භෝජනයේදී මේ අනුභව කරන්න කියද්දී ඒගොල්ලන්ට හරියටම කනෙක්ට් වෙනවා මේක පාස්කුවේ. එතකොට පාස්කුවේ තිත්තපලා තියෙනවා, මිදි රස තියෙනවා, බැටළුවෙක් නැහැ. මගේ ප්‍රේමවන්තනේ එතන දැන් ජේසුගේ පාස්කුවේ අවසාන පාස්කුවේ බැටළුවෙක් හිටියේ නැහැ. එතකොට බැටළු පෝතකයා විදියට ජේසු තමයි රොටි කඩලා කියන්නේ මෙන්න මේ අනුභව කරන්න, මගේ රුධිරය පානය කරන්න කියලා. දැන් ඒක ඒ සම්ප්‍රදාය ඒ පසුබිමේ එක්සැක්ට්ලි ඒගොල්ලන්ට තේරුණා මොකක්ද මේ කියන්නේ කියලා. ඒත් මගේ ආදර ප්‍රේමවන්තයනි දැන් මේ පාස්කුවේ අත්දැකීම වගේම ඊළඟ ගැඹුරු අත්දැකීමක් තමයි දෙවියන් වහන්සේ ආහාරයක් මිනිස් ජනතාවව පෝෂණය කරන්න දුන්නු බලය. අපි ආහාරයක් කියලා කියන්නේ අපේ ජීවිතේ බඩජාහරි කමකට කන එක වෙනම කතන්දරයක්. නැත්නම් පෙරේත කමකට කන වෙනම කතන්දරයක්. නමුත් ආහාරයෙන් ප්‍රධාන වශයෙන්ම කරන්නේ ඒක ජීවිතයේ අරගෙන යන්න ශක්තිය නිපද වෙන තැන. ඒතර මගේ ප්‍රේමවන්තයනි ඒ ශක්තිය ජීවිත ගමනට ශක්තිය එදා පාලු කරේ ගමන් කරපු ජනතාව දුබල වෙද්දී අහසින් මන්නා දීලා එයාලට ශක්තියක් වුණා. ඒතකොට අහසින් වැටිච්ච මන්නා කියද්දී පුරාණයේ අත්දැකීම. හැබැයි ඒක අපි නව කිවිසුමේ අත්දකින්නවා අහසින් වැටිච්ච මන්නා නෙමෙයි. ජෝන්තුමාගේ 6 වෙනි පරිච්ඡේදයේ 5000ක් ඉන්න තැන අතන ලක්ෂ 6ක් විතර හිටියා පාලු කරේ. එතන 5000ක් ඉන්න තැන මගේ ආදර ප්‍රේමවන්තයනි ජේසු රොටි අරගෙන අහසට ඔසවලා ස්තුති කරලා කඩලා දෙනවා ඒ 5000ට කන්න දෙන්න. එතකොට ඒක තමයි ජෝන්තුමාට අනුව සප්‍රසාදික අත්දැකීම. අනිත් සුවිශේෂවල අනිත් උඩුමහල් මැදුරේ මගේ ප්‍රේමන්තේ අන්තිම රාත්‍රී භෝජනයේ කරපු දේ ජේසු මෙතන රැගෙන තුති පුදා කඩනවා. ඒක තියෙන ජෝන්තුමාගේ 6 වෙනි පරිච්ඡේදයේ පූප වැඩි කරන ප්‍රාත්‍යහාරයත් එක ජෝන්තුමා අන්තිම රාත්‍රී භෝජනයක් ගැන කතා කරන්නේ නැහැ. සිද්ධියක් විදියට ජෝම් 13 වෙනි පරිච්ඡේදයේ. එතන ජෝන්තුමා කතා කරන්නේ සප්‍රසාදික ජීවිතයක් පාද සෝදන අත්දැකීමක් ගැන. මේ පසුබිමත් එක්කයි අපි සප්‍රසාද වහන්සේව බයිබලීය පසුබිමක් එක්ක අයිති කරගන්නේ. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. අපි ද්විතීය නීති සංග්‍රහයේ 8 වෙනි පරිච්ඡේදය අයිති කරගන්නවා. පළවෙනි වගන්තියේ දම අපි කියමු. සමිදානන් වහන්සේ කියන්න ඔබේ පියවරුන්ට දිවුරා පොරොන්දු දේශයට ඔබ ඇතුළු වී ඔබ එහි ජීවත් වී ගණනින් වැඩි වී එය අයිති කරගනු පිණිස මා අද දින ඔබට නියම කරන අනපනත් ඔබ ආරක්ෂා කරමින් පිළිපැදිය යුතුය. දැන් පොරොන්දු දේශයට ගියයින් පස්සේ කළ යුතු දේ ගැන කතා කරනවා. ඊළඟ වන්තිය. තවද ඔබේ දෙවි සමිදානන් වහන්සේගේ අනපනත් ඔබ පිළිපදින්නහුද නැද්ද කියා ඔබේ සිත දැනගනු පිණිස මේ 40 අවුරුද්ද තුල පාලුකරය ඔස්සේ
පාලු කරේ ඔස්සේ ඔබ යටහත් බවට පමුණුවා ඔබ යටහත් බවට පමනුවා සෝදිසි කරමින් සෝදිසි කරමින් උන්වහන්සේ ඔබ ගෙන ගිය උන්වහන්සේ ඔබ ගෙන ගිය දීර්ඝ ගමන සිහි කරන්න. දීර්ඝ ගමන සිහි කරන්න. මගේ ආදර බෙමන්තේනි දැන් මේ දීර්ඝ ගමනක් උන්වහන්සේ අරගෙන යන්නේ යටහත් පහත් බවට පමුණුවලා. ඒතර ඔබගේ ජීවිතේ ඒක මගේ ප්‍රමාන්තයෙන් අපි පාපයට යන්නේ උද්දච්චකමත් එක්ක. පාපයට යන්නේ මාන්නයත් එක්ක. ආඩම්බරයත් එක්ක පාපු කරන අය තමයි විප්‍රවාසගත වෙන්නේ. ඒතර උන්වහන්සේ විප්‍රවාසගත වෙන්න ඉඩ දීලා ඒ විප්‍රවාසයෙන් මුදවගෙන නිදහස් කරගෙන අරගෙන එන්නේ අර විප්‍රවාසයේදී තිබුණු මානය චප්ප වෙලා ආඩම්බරය චප්ප වෙලා පොඩි වෙලා බව නිදහස් කරන ගමනක මගේ ප්‍රේමාන්තේ. ඒතර විප්‍රවාසයේදී පීඩාවේදී වෙන්නේ ඒකයි. හරියට ලූක්තුමාගේ 15 වෙනි පරිච්ඡේදයේ අකීකර පුත්‍රයා ඌරු කෑම කද්දි හරි සිහි කල්පනාවට ආවා කියලා කියනවා. ඒ පීඩාව 2 කොරින්ති 12 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි වගන්තියේ සිට කතා කරන පෞලුතුමා මාංශය කටුව ගැන ස්වාමීන් වහන්සේගේ ඒ එලිදරව් වීම වල උතුම්කම කරන්න කොටගෙන මාගේ හිස උදුම්මා නොගන්නා පිණිස සාතාන් ශරීරේ කාවැදෙනවා කටුවක් හා සමාන පීඩාවක් මට දෙන ලද්දේ. ඒ දෙන ලද්දේ මා හිස උදුම්මා නොගන්නා පිණිස. ඒතර පීඩාව මගේ ප්‍රේමවන්තනි ඔබ මාව බැහැපත් කරන අත්දැකීමකට අරගෙන යනවා. ඒක උන්වහන්සේ කතා කරලා කියන්නේ ඒ විප්‍රවාසය තුල ඔබට මට බැහැපත්කමක් ඔබගේ මගේ ජීවිතයේ ආඩම්බරේ කැඩෙන තැනකට අරගෙන යනවා. ඒතර මේ පාලු කර ගමන ඒක දවස් ගානකින් දවස් කිහිපයකින් පොරොන්දු දේශයට කානන් දේශයට එන්න තිබුණා. ෂෝට්කට් එකක් තිබුණා. හැබැයි දෙවියන් වහන්සේ අවුරුදු 40ක ගමන අරගෙන යන්නේ ඒක ජර්නි එකක් නිසා. ඒ ජර්නි එකේදී තමයි මගේ ප්‍රේමවන්තයනි උන්වහන්සේ මේ ලෝකයේ පෝෂණයට වඩා එහා පෝෂණයක් ගැන කතා කරන්න. ඒ ගැනයි උන්වහන්සේ මේ පරිච්ඡේදයේ අපිට මතක් කරලා දෙන්නේ. දීර්ඝ ගමන සිහි කරන්න. උන්වහන්සේ කියන ඔබ යටහත් බවට පමුණුවා ඔබ යටහත් සාගින්නෙන් යන්නට හැරියසේක. සාගින්නෙන් යන්නට හැරියසේක. මගේ ප්‍රේමවන්තනි උන්වහන්සේ සාගින්නෙන් යන්න හරනවා කියලා කියද්දී මොකක්ද? ඒ කියන්නේ බඩගින්න. ඒ කියන්නේ ඔබගේ ඇඟ ඉල්ලන දේ ඔබ ඇඟ ඉල්ලන දේ ඔබ දෙන්නේ නැති වුනහම තමයි මගේ ප්‍රේම ඔබ ඇඟ ඉල්ලන දේම ඔබ දෙන්න ගත්තාම ඔබගේ මාංශයට ඔබ වහල් වෙනවා. හැබැයි ඇඟ ඉල්ලන දේ ඔබ දෙන්නේ නැති වුනහම ඔබගේ ස්පිරිටුවල් ජුවලිත වෙනවා. ඒකයි අපි ෆාස්ටිං ඇන්ඩ් ප්‍රේයර් කියලා කියන්නේ. ඒකයි උන්වහන්සේ කතා කරලා කියන්නේ මේක උපවාසයෙන් යාඥාවෙන් හැර මෙවැනි යක්කුන් දුරු කරන්න බෑ කියලා. ඒතර මගේ ප්‍රේමවන්තනි ඒකයි පාලු කරේ බඩගින්නේ. එයාලව දෙවියන් වහන්සේ බඩගින්නේ අරගෙන යනවා. හැබැයි අපි දකිනවා ජේසුගේ ජීවිතේ දෙවියන් වහන්සේ බඩගින්නේ අරගෙන යන්නේ නැහැ. උන්වහන්සේ තීරණයක් ගන්නවා පාලු කරේ දවස් 40ක් බඩගින්නේ ඉන්න. ඒ බඩගින්නේ ඉඳීම තුල ඒක choice එකක් විදියට ගන්නෙ ස්පිරිත්තුව ක්‍රියා කරන තැනකට එනවා මගේ ප්‍රේමවන්තයනි. සුද්ධාත්මයන් තුල කටයුතු කරන්න පටන් ගන්නවා. එතනදී ලෝකයේ දෙන ආහාරයට වඩා ස්වාමින් වහන්සේගේ අධ්‍යාත්මික භෝජනයකට ඇස් අරිනවා ඔබගේ මගේ ඇස් අරිනවා මගේ ප්‍රේමවන්තයනි. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා. මොකද වෙන්නේ? සාගින්නෙන් යන්නට හැරියසේක ඉන්පසු කියන්නේ. ඉන්පසු ඔබවත් ඔබගේ පියවරුන්වත් නොදන්නා මන්නා නැමැති කෑමෙන් මන්නා නැමැති ඔබ පෝෂණය කළසේක. ඔබ පෝෂණය කළසේක. ස්වර්ගයෙන් වැටිච්ච භෝජනය. ස්වර්ගයෙන් දුන්නු කෑම මන්නා. ජේසුස් කතා කරලා කියනවා මන්නා දුන්නේ මෝසස් නෙමෙයි. මේ ජීවනදායක භෝජනය ගැන කතා කරද්දී මිනිස්සු කියද්දී අපිට ස්වර්ගයෙන් භෝජන දුන්නේ මෝසස්. දෙනස් කියන මෝසස් නෙමෙයි. ඒක දුන්නේ දෙවියන් වහන්සේ. ඒතර එදා මන්නා දීලා අද උන්වහන්සේ සප්‍රසාද වහන්සේ හරහා මන්නා නෙමෙයි. ඔබට මගේ ජීවිතයේ මේ පාලු කර ගමන අරගෙන යන්න උන්වහන්සේ ඔබට ශක්තිය දෙන්නේ මන්නා වලින් නෙමෙයි. උන්වහන්සේගේම ශරීරයෙන්. උන්වහන්සේගේම ශරීරයෙන්. මගේ ආදරේ මන්තනේ ඒ ශරීරය වෙන්නේ කොහොමද කියන අපි ආයිති කර ගන්නවා. ඉතින් බලන්න මන්නා නැමැති කෑමෙන් ඔබ පෝෂණය කළසේක. උන්වහන්සේ මෙසේ කළේ කියන්නේ උන්වහන්සේ මෙසේ කළේ මිනිසා ජීවත් වන්නේ කෑමෙන් පමණක් නොව සමිදානන් වහන්සේගේ මුවින් නික්මෙන සියලු වචන වලින් බව ඔබට උගන්වන පිණිසය. මගේ ආදරේ ප්‍රේමවන්තයනි එතන කතා කරලා කියනවා මොකක්ද? ඔබව එතන මන්නා වලින් පෝෂණය කරන්න හේතු උනේ
මේ මන්න නෙමෙයි උන් බලා ගන්න. පෝෂණය කරන්නේ. මිනිසා ජීවත් වන්නේ කෑමෙන් විතරක් නෙමෙයි. කෑමෙන් විතරක් නෙමෙයි. කෑම ඕනේ. හැබැයි කෑමෙන් විතරක් බෑ. හැබැයි බලන්න දෙවියන් වහන්සේගේ මුවින් නික්මෙන සියලු වචන වලින් ඒ සම්බන්ධතාව බලන්න. කෑමෙන් විතරක් ජීවත් වෙන්නේ නැහැ. හැබැයි දෙවියන් වහන්සේගේ මුවින් නික්මන හැම වචනයක්ම ඔබට මට ජීවනය දෙනවා. මේක තමයි මතයතුමාගේ 4 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි වගන්තිය අපි දකින්නේ. මතෙව් 4:4 උන්වහන්සේ කාල ජේසුස් වහන්සේ යක්ෂයා විසින් පරික්ෂා කරනු ලබන පිරිස 4:1 ඉඳන් බලමු. ශුද්ධාත්මයන් වහන්සේ විසින් පාලු කරට පැමිණ ලැබුසේක. දහවල් 40ක්ද රැය 40ක්ද निराहार වුන් පසු උන්වහන්සේට සාගිනිය ඇති විය. හරි ඊශ්‍රායල් ජනතාව වගේ. එයාලා දවස් 40ක්, අවුරුදු 40ක් ජේසුස් දවස් 40ක් බඩගින්නේ ඉන්නවා මගේ ප්‍රමාන්තේ. බඩගින්නේ නැතන යක්ෂයා මොකද කරන්නේ? එවිට පරීක්ෂාකාරයා කියන්නේ. එවිට පරීක්ෂා උන්වහන්සේ වෙත આવුත් උන්වහන්සේ වෙත ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා මේ ගල් ගෙඩි මේ ගල් ගෙඩි පාන් ගෙඩි වන්නට අනකල මැනවයි කීය. පාන් ගෙඩි වන්නට අනකල මැනවයි ඒ කී. කියන්නේ මොකක්ද? ඔබව බලාගන්නේ කෑම. දැන් බඩගිනි ජේසු ඒ නිසා මේ පූප්පා මේ රොටි මේ ගල් ගෙඩි රොටි කරගන්න. මොකද ඒ පලස්තීනයේ ඒ පාලු කරේ තිබිච්ච ඒ ගල් මගේ ප්‍රේමාන්තිනේ රොටි වගේමයි. දැක්කම කෙලවුනනවා. ඒ කියන්නේ එතන දැක්කම රොටි වගේමයි. දැන් ජේසු බඩගින්නේ අවුරුදු දවස් 40ක් ඉඳලා ඒක දකිද්දි රොටි මතක් වෙනවා. තේරෙනවද? රොටි වල ස්වභාවයක් දැනෙනවා. තේරෙනවා? ඉතින් මගේ ප්‍රේමාන්තිනේ යකා ඔබ මාව ගේන්නේ දැන් පුරාණ කිවිස්සුමේ ඇසට රමණීය දිවට ප්‍රණීත නුවණ වැඩුමට කදිම තහනම් ගෙඩිය. යකා පෙන්නනවා. ඇසට රමණීයයි. දිවට ප්‍රණීතයි. නුවණ වැඩුමට කදිමයි. දැන් යකා මෙතනම ඇවිල්ලා කතා කරලා කියනවා මොකක්ද? දැන් බැලුමට රොටි වගේමයි. තේරුණාද කියන එක? දිවට ප්‍රණීතයි. දැන් බඩගින්න ඉන්නේ නැද්දි ඒ රොටි හරි ඒ රොටි රස ඇති. තේරුණාද? නුවණ වැඩුමට කදිමයි. ඔබට බඩගිනිද? ජේසු දවස් 40ක් මොකද්ද මේ ඇඟේ හැටි? තේරුණාද? මේක මෙහෙම කරන්න එපා. මේ කණ එක මරු අපරාධ නිකන් දුක් විඳින්නේ. නුවණ වැඩුමට කදිම අත්දැකීම තමයි. ඔබ දුක් විඳින්න ඕනේ නැහැ. ඔබ දෙවියන් වහන්සේගේ පුතා නම් ශික්කාලා කිව්වා වචනේ ඔබට බලය තියෙනවා. ඔබ බලා ගන්න තැනකට ඔබ අරගෙන එනවා. තාත්තා මත යැපෙන්න එපා. තාත්තගේ පුතා. දෙවියන් වහන්සේගේ පුතා නම් ජොර්දාන් නදිය ගිලිලා ඔබ දෙවියන් ඔබගේ ප්‍රියාදර පුතා ඔබ ගැන මම ප්‍රසන්නයි කියලා වචනය අයිති කරගෙන ජේසු පාලු කරේදී යකා ඒ වචනේම සැක කරනවා. ඔබ දෙවියන් වහන්සේගේ පුතා නම් ගල්පාන් කරන් කන්න. මගේ ආදර ප්‍රේමන්තයනි ගොඩාක් වෙලාවට ජීවනදායක භෝජනය ඇසට රමණීය නැහැ, දිවට ප්‍රණීත නැහැ, නුවණ වැඩුමට කදිම නැහැ. හැබැයි ඒක තමයි ආත්ම ජීවනය දෙන්නේ. එතනටයි. ඒකයි උන්වහන්සේ මගේ ප්‍රේමාන්තිනේ ජෝම්තුමාගේ 8 වෙනි පරිච්ඡේදයේ කතා කරලා කියන්නේ. ජෝම්තුමාගේ 8 වෙනි පරිච්ඡේදයේ පැහැදිලිවම 34 වෙනි වගන්තියේ කතා කරලා කියනවා මගේ ආදර ප්‍රේමාන්තිනේ උන්වහන්සේ පැහැදිලිවම ඔබ මාව අවදි කරන තැනක් තියෙනවා. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් කියන්නේ. ජේසුස් වහන්සේ පිළිතුරු ඒකාන්තයෙන්ම මම ඔබට කියමි. ඒකාන්තයෙන්ම මම පව් කරන හැම කෙනෙක්ම පව් කරන හැම පාපයට වහලකි. පාපයට වහලෙකුට පවුලේ විසීමට වහලෙකුට පවුලේ විසීම නිත්‍ය හිමිකමක් නැත. නිත්‍ය හිමිකමක් ඒත් පුත්‍රයෙකුට එහෙත් පුත්‍රයෙකුට නිත්‍ය හිමිකමක් ඇත. නිත්‍ය හිමිකමක් ඇත. එබැවින් එබැවින් පුත්‍රයාණෝ ඔබ නිදහස් කරන සේක් නම් ඔබ නිදහස් කරන ඔබ සැබවින්ම නිදහස්ය. ඔබ සැබවින්ම නිදහස්. මගේ ආදර ප්‍රේමාන්තයනි එතකොට බලන්න එතන නිදහස් කරන්නේ පුත්‍රයාණෝ. එතකොට මෙතන තහනම් ගහේ තිබිච්ච ගෙඩිය මොකක්ද? එතන ඇසට රමණීය දිවට ප්‍රණීත නුවණ වැඩුමට කදිම වුණාට ජීවනය දෙන්න බෑ. එතකොට ජීවන වෘක්ෂ කුරුස ගසේ එල්ලිච්ච ඵලය තමයි ජේසු. ඒ ජේසුගේ භෝජනය ජේසුගේ ශරීරයයි භෝජනයක් වෙන්නේ. ඒ ඵලය තහනම් ඵලයක් නෙමෙයි ජීවනදායක භෝජනය. ඒ ඵලයක් මගේ ප්‍රමාන්තේ. අර විස නැසෙනවා ජේසු කියන ඵලය අපි අනුභව කරද්දී. ජීවනදායක භෝජනය අර විනාශය ගෙන ආපු භෝජනය මේ ජීවනදායක භෝජනය මගේ ප්‍රේමාන්තේ. එදා ඒකයි උන්වහන්සේව ගව ඔරුවක තියන්නේ. ඒකයි උන්වහන්සේ බෙත්ලෙහෙම ඉපදෙන්නේ city of bread කියන තැන. ඒතර උන්වහන්සේ ජීවනදායක භෝජනය ඔබ හැම කෙනෙකුටම ආහාරයක් වෙන තැන. දැන් මේක මහා බයිබලීය පසුබිම එක්කයි අපි කතා කරන්නේ.
ඒතර පුරාණ ගිවිසුමේ නැවත ද්විතීය සංග්‍රහයේ අත්දැකීමට අපි යනවා. පුරාණ ගිවිසුමේ මගේ ආදර ප්‍රේමාන්තෙනි මේ අත්දැකීම මොකද වෙන්නේ? අහසින් මන්නා වුන්ට දෙනවා. එහෙම දෙන්නේ යාලා පාලු කරේ බහැපත්කමේ ගමනක අරගෙන යද්දී. මිනිසා ජීවත් වන්නේ කෑමම කමනක් නොව ස්වාමීන් වහන්සේගේ මුවින් නික්මෙන සියලු වචන වලින් බව ඔබට උගන්වන පිණිස. ඒතර බලන්න ජීවත් වන්නේ කෑමෙන් විතරක් නෙමෙයි. හැබැයි උන්වහන්සේගේ මුවින් නික්මෙන වචන. අපි කොහොමද වචන කන්නේ? එසකියල්ට නම් කිව්වා මේ පොත අනුභව කරන්න කියලා. මේ පොත කන්න කියලා කිව්වා. කද්දී මුඛයේ ඒ මේ පැණි වගේ වුණා කියලා කිව්වා. ඒ වෙලාව සංකේතාත්මකව. ඒක ඇවිල්ලා දර්ශනයක් එක් විදියට. මගේ ප්‍රේමන්තනි නමුත් වචනය අනුභව කරන්නේ වචනය මාංශයක් උනායින් පස්සේ. වචනය තමද මාංශගත වුණේ. එතන මගේ ප්‍රේමන්තනි මුවින් නික්මන සෑම වචනයක්ම කියද්දී සප්‍රසාද වහන්සේ අපිට අත්දකින්න බෑ දේව වචනය නැතුව. සප්‍රසාද වහන්සේ කොහෙද ඇති වෙන්නේ? සප්‍රසාද වහන්සේ ඇති වෙන්නේ දිව්‍ය පූජාව ඇතුලේ. දිව්‍ය පූජාවේ කොටස් දෙකයි. දේව වචනය වාක්‍ය කොටස සහ යාගික කොටස. ඒ වචනය නැතුව දිව්‍ය පූජාවක් නැහැ. යාගයක් නැතුව දිව්‍ය පූජාවක් නැහැ. එතකොට මගේ ප්‍රේමවන්තනි එදා සිනගෝගේ තමයි පුරාණයේ ජුදා සම්ප්‍රදායේ සිනගෝගේ තමයි වචනය බෙදාගත්තේ. ජෙරුසලමේ තමයි යාගය ඔප්පු කරේ. හැම කෙනෙක්ම සිනගෝගේ වචනේ බෙදාගත්තට ජෙරුසලමට යන්න ඕන යාගය ඔප්පු කරන්න. හැබැයි මේ සිනගෝගයයි ජෙරුසලමයි දිව්‍ය පූජාව එකතු වෙනවා. එම්මාවුස් වල යන ගමනේ ජේසුස් කතා කරපු වචනය සප්‍රසාද වහන්සේ ලැබුවයින් පස්සේ ඒ හදවතේ ගින්නක් වගේ ඇවිලුණා නොවේද කියලා අහනවා ක්ලෙෝපස්. ඒ වචනය මාංශගත වෙන්නේ. දේව අම්මා තුල ගාබ්‍රියෙල් දේවදූතයා කතා කරද්දී මගේ ප්‍රේමවන්තයනි නමෝ මරියනි ප්‍රේමසාද පූර්ණවන්තිනි ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහිය කියලා කියද්දී ඇයට කිසිම පුරුෂ සේවනයකින් නැතුව කලලය කුසට එන්නේ වචනය මාංශගත වුණාම සුද්ධාත්මයන්ෝ හරහා. ඒ වචනයයි මාංශගත වෙන්නේ. ඒකයි දිව්‍ය පූජාවේ දේව වචනේ සංග්‍රහය පස්සේ පඳුරු පිදීම තියෙන්නේ. පඳුරු පිදීමේදී මොකද වෙන්නේ? අපගේ ජීවිත පඳුරු පූප මිදිරසේ යාල්තාරයට ගෙනල්ලා දානවා. ගෙනල්ලා දැම් දාලා මොකද වෙන්නේ? පියතුමා ශුද්ධාත්ම අනුභවයෙන් යාඥා කරද්දී ඒ කතා කරපු වචනය ඒ සාංගික වෙච්ච අපි අතර ජීවමාන වෙච්ච වචනය තමයි මාංශගත වෙන්නේ. එතකොට ඔබ මම අවශ්‍ය ගානේ රිසීව් කරද්දී ජේසුව ලබද්දී හැම ඉරිදම ලබද්දී ඒ අදාළ සුවිශේෂය දේව වචනය මාංශයක් විදිහට බයිති කරගන්න. ඒ නිසා අපිට පාවෙන සුදු ජේසු, හොඳ ජේසු, අනේ හුරතල් ජේසු, ජේසු මගේ, මම ජේසුගේ තේරෙනවද? හරි. එක පැත්තක් විතරයි. හැබැයි වචනය සප්‍රසාදයේ ගමන කියන්නේ ඒ වචනය මට ජීවනය දෙන්නට වෙනවා. ඒ වචනය තුළ ජීවත් වෙදී මැරුණත් මැරෙන්නේ නැති අත්දැකීමකට යන්න වෙනවා. ඒ වචනේ අදහගෙන ජීවත් වෙන ජීවිතයක් වෙන්නට වෙනවා. ඒක උගන්වන්නයි ස්වාමින් වහන්සේ පාලු කරයක ඊශ්‍රායල් ජනතාව අරගෙන ගියේ. මිනිසා ජීවත් වන්නේ කෑමෙන් පමණක් නොව දෙවියන් වහන්සේගේ මුවින් නික්මෙන සියලු වචන වලින්ය. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හතරවෙනි වගන්තිය. ඒ අවුරුදු 7 කියන්න පුතේ. ඒ අවුරුදු 40 තුල ඔබ ඇඳ සිටි ඇඳුම් පරණ නොවිය. ඔබේ පාද ඉදිමුනේ නැත. පියෙකු තම පුතා හික්මවන්නාසේ ඔබේ දෙවි සමිඳානන් වහන්සේද ඔබ හික්මවන බව ඔබ මෙනෙහි කළ යුතුය. එබැවින් ඔබේ දෙවි සමිඳානන් වහන්සේගේ අනපනත් පිළිපදිමින් උන්වහන්සේගේ මාර්ගයේ යමින් ගරුබිය පෑ යුතුය. හරි. මගේ ආදර ප්‍රේමන්තනේ තාත්තා කෙනෙක් දරුවව හික්මවනවා වගේ ස්වාමින් වහන්සේ ඔබව මාව හික්මවගෙන අරගෙන යන ගමනක්. අපි ගන්නවා 14 වෙනි පරිච්ඡේදය. 13 වෙනි පරිච්ඡේදයේ ඉඳන් අපි 14 ගන්න. ඔබ හිස උදුම්මා නොගෙන කියන්න. ඔබ හිස උදුම්මා නොගෙන වහල්කමේ නිවාසය වන මිස්ර දේශයෙන් ඔබ පිටතට ගෙන ඔබේ දෙවි සමිඳානන් වහන්සේ අමතක නොකරන්න.
හිස උදුම්මා නොගන්න. මගේ ප්‍රේමාන්තනි ජුවන්තුමාගේ 6 වෙනි පරිච්ඡේදයේ 66 වෙනි වගන්තිය. ජුවම් 66 වෙනි වගන්තියේ අපි දකිනවා. බලන්න 65 නම් කියමු. එහින් උන්වහන්සේ ඔහු නමතා මාගේ පියාණන් වහන්සේගෙන් වරය ලැබුව අයෙකුට මිස අන් කිසිවෙකුට මා වෙතට පැමිණිය නොහැකි බව මා කීවේ ඒ නිසායයි වදාළසේක. මේ නිසා කියන්නේ මේ නිසා එවක් පටන් උන්වහන්සේගේ ගෝලයන්ගෙන් උන්වහන්සේගේ බොහෝ දෙනෙක් බොහෝ පසුබට වී පසුබට තමන් වහන්සේ අනුව නොගියහ. තමන් වහන්සේ අනුව නොගිය ගොඩාක් දෙනට යන්න බැරි වුණේ ජේසු මගේ ශරීරය මේ මගේ ශරීරයයි මේ මගේ රුධිරයයි මේ පානය කරන්නට ඕනේ මේ අනුභව කරන්නට ඕනේ ගැලවෙන්න කියලා කියන එක තරන්න බෑ. එයාලට එතනට වෙනස් වෙන්න බැරි නිසා පසුබට වෙලා හැරිලා යනවා. ජේසු ගාවට එන හැම කෙනෙක්ම පිරීලා ගියේ. හැරිලා ගියේ නැහැ. හැබැයි මෙතන පසුබට වෙලා හැරිලා යනවා. මාක්තුමාගේ 10 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි වගන්තියේ තව කෙනෙක් පසුබට වෙලා හැරිලා යනවා මගේ ආදර ප්‍රේමවන්තයනි. ඒ තමයි පොසත් තරුණයා. පොසත් තරුණයා මොකද වෙන්නේ 21 වෙනි වගන්තිය 17 10 21 ජේසුස් වහන්සේ උදෙස බලා උකරේ මෙත්සිට වඩා ඔබට පාඩුවක් ඇත යන්න ඔබ සතු සියල්ල විකුණා දිලිඳුනට දෙන්න ස්වර්ගයේ ඔබට සම්පත් ඇතිවන්නේය එන්න මානුගාමි වන්නයට කීසේක ඒත් ඔව් ඒ කීම නිසා කියන්නේ එහෙත් ඔහු ඒ මලානික වී දුම්නසින් පිරී එතනින් නික්ම ගියේය. එසේ කළේ ඔහුට වස්තු සම්භාරයක් තිබුණු බැවින්. මගේ ආදර ප්‍රේමන්තනි මානයත් එක්ක පෝසත්කමත් එක්ක ඔබගේ බලපුලුවන්කාරකමත් එක්ක ඔබට යන්න පුළුවන් දුරක් තියෙනවා. ජේසුත් එක්ක. හැබැයි ඊට එහා ඔබට යන්න බෑ. ඔබ සාමාන්‍ය භක්තිවන්තයෙක් විදියට ওই ගමනේ යයි. හැබැයි ශ්‍රාවකත්වයේ තුල ඔබ සියල්ල අතහැරලා ඔබ ජේසු තුලම යැපෙනවා. මිනිසා කෑමෙන් පමණක් නොව දෙවනාසගේ වචනයෙන් 100% ජීවත් වෙන තැනකට එන්නේ. ඔබගේ මානය ඔබව නතර කරන තැනක් තියෙනවා. ඒක උනාසේ පාලු කරේ අරගෙන යන්නේ. එයාලව බැහැපත් කරන්න ජේසු සප්‍රසාද වාස ගැන කියද්දී බොහෝ ගෝලයෝ හැරිලා යනවා. ඊට එහා යන්න බෑ උත්තච්චකමත් එක්ක. ඒකයි මගේ ආදරේ ප්‍රේමන්තයනේ කතෝලික සභාව මේ තැන සප්‍රසාදයේ ප්‍රධානම තැන වෙන්නේ. සප්‍රසාදයේ තියෙන තැන අපි හැමෝම සොක්කෝ අපි කවුරුත් වැඩක් නැහැ. සප්‍රසාද වහන්සේ වටා අපි ජනතාව එකතු වෙන්නේ. සප්‍රසාදයේ භෝජනයයි අපි අනුභව කරන්නේ. මගේ ප්‍රේමාන්තනේ වෙන කිසිම දෙයක් නෙමෙයි. එතකොට පුත්කලයෙක් මත රැඳිච්ච දෙයක් නෙමෙයි. ඒක සප්‍රසාද වහන්සේ. ඒක සප්‍රසාද වහන්සේ කියලා කියද්දි Blessed Sacrament, Holy Eucharist කියලා කියද්දි දිව්‍ය සප්‍රසාද වහන්සේ කියලා කියද්දි ඒකේ ලස්සනට සිංහල අර්ථය තියෙනවා. Blessed Sacrament, Holy Eucharist කියද්දි ඒක පුද්ගලයෙක් කියන වචනයක නෑ. හැබැයි සප්‍රසාද වහන්සේ කියන තැනම එය දෙයක් නෙමෙයි. ඒ පුද්ගලයෙක් කියන එක තේරෙනවා. සිංහල ට්‍රාන්ස්ලේෂන් එක ලස්සනයි. සිංහල වචනය දිව්‍ය සප්‍රසාද වහන්සේ සප්‍රසාදය කියන තැන එතන පුද්ගලයෙක් මගේ ප්‍රේමන්තනි. දැන් ඒ තැනට ගැඹුරු ගමනකට ස්වාමින් වහන්සේ ඔබව මාව රැගෙන යනවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා. නැවත අපි අවසන් කරමු. ඔබ හිස 14 ඔබ හිස උදුම්මා නොගෙන වහල්කමේ නිවාසය වන මිසර දේශයෙන් පිටතට ගෙන ඔබේ දෙවි ස්වාමින් වහන්සේ අමතක නොකරන්න. ඊළඟ වගන්තිය. විසකුරු සර්පයන්ගෙන් හා ගෝනුස්සන්ගෙන් මහා ගහන වූ මහා භයානක පාලුකරය ඔස්සේ උන්වහන්සේ ඔබ ගෙන ගියසේක. උන්වහන්සේ ඔබගෙන ගියසේ. මගේ ආදර ප්‍රේමන්තනේ මේ රුදුරු නිම්න මැද ඝන අන්ධකාර මැද භයානක තැන් අස්සේ දිව්‍ය සප්‍රසාද වහන්සේ ඔබට ඔබව පෝෂණය කරන විදිය. යක්ෂයාගේ රුදුරු මායම් වලින් උවදුරු වලින් ඔබව ගලව ගන්න විදිය. ඒක අමතක කරන්න බෑ. සප්‍රසාද ජේසුත් එක්ක ඔබ ගමන් කරන ජීවිතය. යක්ෂයාට ලං වෙන්නවත් බෑ සප්‍රසාදයට එක්ක ගනුදෙනු කරන ජීවිත චරිත වලට මගේ ආදර ප්‍රේමන්තයනි. පියතුමගේ ජීවිතයේ ප්‍රධානම ප්‍රබලම
බලයක් රැඳෙන්නේ සප්‍රසාද වහන්සේගේ අත්දැකීම තුළ. මගේ ප්‍රමාන්තයනේ ඊයේ මම ගියා පුංචි දරුවෙක්ව බ්ලෙස් කරන්න. ඒ තැනදී මම තව තැනක සප්‍රසාද වහන්සේ දෙන්න ජේසුව සප්‍රසාද වහන්සේවත් අරගෙනයි එතනට ගියේ. එතන මම ඇතුළෙන්ම මට දැනෙනවා ජේසු උන්වහන්සේ මම උන්වහන්සේත් අරගෙන ගියේ දරුවා බ්ලෙස් කරන හොස්පිටල් එකේදී වෙන තැනක ලබන්න දෙන්න තිබුණේ. නමුත් උන්වහන්සේ මගේ ගාව හිටියා. සප්‍රසාද වහන්සේ එතන ඉඳලා තමයි මම දරුවා බ්ලෙස් කරේ. දරුවා බ්ලෙස් කරද්දී මට තේරෙනවා ඒ කියන්නේ එතන මම නෙමෙයි මාත් එක්ක ජේසු එතන ඉන්නවා කියන එක. ඉතින් ජේසුත් එක්ක වාහනේ යද්දී ජේසුත් එක්ක එළියට බහලා ඇවිදිද්දී ජේසු අරගෙන යනවා කියන එක වෙනම අත්දැකීමක්. ඉතින් ඒ උන්වහන්සේ ජීවමානව එතන ඉන්නවා. ඉතින් මේ සප්‍රසාද වහන්සේව ලබද්දී ඔබව මාව රකින්න විදිය මොන අන්ධකාරවල යක්ෂ බලපෑම් අස්සේ ඔබව මාව අරගෙන යනවද? ඒක මා පුදුම ගැඹුරු අත්දැකීමක්. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. අපි කියමු විසකරු සර්පයන්ගෙන් හා ගෝනස්සන්ගෙන් ගහන වූ මහා භයානක පාලුකරය ඔස්සේ උන්වහන්සේ ඔබගෙන ගියසේක. නියඟය පැතිරි පැවති වතුර නැති ස්ථානවලදී කළුගල් පර්වතයන් කළුගල් පර්වතයෙන් ඔබට වතුර ලබා දුන්සේක. පාලුකරයේදී ඔබ පියවරුන් පවා නොදත් මන්නා නැමැති ආහාරයෙන් උන්වහන්සේ එසේ කළේ ඔබ පෝෂණය කළසේක. උන්වහන්සේ එසේ කළේ ඔබ කියන්න ඔබ යටහත් පහත් බවට පමුණුවා. ඔබ සෝදිසි කොට අන්තිමේදී ඔබට සිත සලසනු පිණිසය. මගේ ආදර ප්‍රේමාන්තයනි උන්වහන්සේ ඔබව මාව සප්‍රසාදික ගමන කියලා කියද්දී ඒක වෙනස්. ඒක කිරියෙන් පැණියෙන් ඉතිරිච්ච ෂෝක් මාර එකක් නෙමෙයි. සප්‍රසාද වහන්සේ තුල ගමනේදී ඔබව අහේනේ පීඩා අසරණකම් අස්සේ අරගෙන යනවා. ඔබ බහැපත් කරලා ඔබට කතා කරලා කියනවා මේ ලෝකයේ භෝජනයකින් නෙමෙයි ඔබව මම බලාගන්නේ. මමම මගේ වචනය මාංශගත වෙලා ඔබවට බලයක් වෙන අත්දැකීමක්. ඒක ඉගෙන ගන්න ඔබ පාලුකරේ කුසගින්න ඉන්න මොයනවා. ඒක ඉගෙන ගන්න මේ ලෝකයේ දුබලකම් හරහා යන්නම වෙනවා. ඒක මගේ ප්‍රමාන්තනේ බාහිර දෙයක් වෙන්න පුළුවන්, අතුලාන්තව දෙයක් වෙන්න පුළුවන්, හැඟීම් වල දෙයක් වෙන්න පුළුවන්, දුර්වලකම් ඔබගේ මාංශයේ දෙයක් වෙන්න පුළුවන්. මේ කුසගින්න, මේ දුබලකම, මේ හිස්තැන සප්‍රසාද වහන්සේ තුලම පුරව ගන්නවා. ඒකයි එතනදී දුබලකම ඉස්සරහ ඔබ බහැපත් කරලා ස්වාමීන් වහන්සේගේ ශක්තියෙන් ඔබට බලය ලැබලා උන්වහන්සේ කතා කළා කියනවා මිනිසා ජීවත් වන්නේ කෑමෙන් පමණක් නෙමෙයි. ඔබට සපය ගන්න පුළුවන්. ඔබ මහන්සි වෙලා උපය ගන්න ඕනේ කෑම. ආදම්ට දෙන දඬුවම මේක. ඔබ පොළව කොටලා මහන්සි වෙලා උපය ගන්නට ඕනේ. හැබැයි ඒ ඔබ උපය ගන්න දෙයින් බෑ ඔබට පුරවන්න. මම ඕනේ ඔබ පුරවන්න. ඒ බහැපත්කමට උන්වහන්සේ ඔබගේ දුබලකම හරහා අරගෙන ඇවිල්ලා උන්වහන්සේගේම පෝෂණය සප්‍රසාද්‍ය දීක භෝජනය තුළ ඔබව ශක්තිමත් කරනවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. අපි දෙවෙනි කියවීම අයිති කර ගන්නවා. දෙවෙනි කියවීම 1 කොරින්ති 10 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තියේ සිට 1 කොරින්ති 10 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තියේ සිට අපි 14 ඉඳන් කියවනවා. එබැවින් මාගේ ප්‍රේමවන්තයනි කියවන පුතේ. එබැවින් මාගේ ප්‍රේමවන්තයනි රූප නමස්කාරයේ වෙතින් පලා යන්න. සිහිනුවන ඇත්තන්ට මෙන් මම ඔබට කතා කරමි. මා කියන දේ ඔබම විනිශ්චය කරන්න. අප ආසිරි කුසලානගෙන ආශිර්වාද කරන විට ඉන් අදහස් වන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරයේ සහභාගී කම නොවේද? හරි. බලන්න වචනය. එබැවින් මාගේ ප්‍රේමවන්තයනි රූප නමස්කාරයෙන් පලා යන්න. රූප නමස්කාරයෙන් පලා යන්න කියලා උන්වහන්සේ කතා කරලා කියනවා ආසිරි කුසලානය ගැන සහ උන්වහන්සේගේ ශරීරය කියන සප්‍රසාදය ගැන. සමහර සදහැවතුන් මේක පටල ගන්නවා සප්‍රසාද වහන්සේට රූපයක් ඒක නමස්කාර කරන දණක් කියලා. මගේ ආදරේ විමන්තේනි පල්ලියේ තියෙන සුරවමක් සහ සප්‍රසාද වහන්සේව කිට්ටු කරන්නවත් බෑ. ඒ ප්‍රසංසයකට ලං වෙන්නවත් බෑ. ඒකයි දිව්‍ය සප්‍රසාදික වැඩ සිටීම මහා ගැඹුරු අත්දැකීම. කතා කළා කියන්නේ ඒකයි උන්වහන්සේ ආසිරි කුසලානය ගැන කියන්න. අප ආසිරි කුසලානය ගැන
අප ආශිර්වාද කරන විට ආශිර්වාද කරන විට ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය සමාවෙන් ආශිර්වාද කරන විට ඉන්න අදහස් වන්නේ ඉන් අදහස් වන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ක්‍රිස්තුස් රුධිරයේ රුධිරයේ සහභාගීකම නොවේද? සහභාගීකම නොවේද? දැන් ඔබ මතක නම් ගිය ඉරිදා පෞලතුමා කතා කරලා කිව්වා පෞලතුමා 2 කොරින්ති පොතේ අවසානයේ ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකම ගැන කතා කරා. ඒ සහභාගීකම කියන එකට ග්‍රීක වචනේ තමයි කොයිනොයියා කියලා අපි කතා කරා. ඒතර කොයිනොයියා කියන වචනයම තමයි මෙතන පාවිච්චි කරන්නේ සහභාගීකම කියන එක. ඒතර මොකද වෙන්නේ? අපි කුසලානය රැගෙන ආශිර්වාද කරන විට ඉන් අදහස් කරන්නේ මොකක්ද? ඉන් අදහස් කරන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරයේ සහභාගීකම ඉන් අදහස් කරමු. ඒ කියන්නේ මගේ ප්‍රමාන්තේනේ ශුද්ධාත්මයන් තුල මොකද වෙන්නේ? ශුද්ධාත්මයන් තුල ඒ රුධිරය අපි රුධිරයට ගන්නෙ මොකක්ද? පැලිච්ච මිදි තමයි මිදි රස වෙන්නේ. එතන පොළවේ සරුසාරයෙන්ද මිදි වැලේ පළදාවෙන්ද ගන්න දේ තමයි අපි අල්තාරයට අරගෙන එන්නේ. එතන ඒ ඇවිල්ලා ඔබගේ මගේ ජීවිත කොටස. ඒකට තව ලස්සනයි මිදි රස වලට වතුර දාද්දී දෙව් බව මිනිස් බව මුසු වෙන අත්දැකීම කියලා අපි ගන්න. එතන ඒ කුසලානේ සහභාගීකමේ සලකුණා. මිදි රසේ උන්වහන්සේගේ ඒ මොකක්ද කතා කරලා කියන්නේ? උන්වහන්සේ කතා කරලා කියනවා අප ආශිර්වාද කුසලානේගෙන ආශිර්වාද කරන විට ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරයේ සහභාගීකමෙන් අදහස් කරමු. ඒ කියන්නේ උන්වහන්සේගේ ලේ කොයිනොයියා උන්වහන්සේගේ ලේ මගේ ලේ මුසු වෙන තැන. මගේ ජීවිතේ උන්වහන්සේ මගේ ජීවිතේ what is in common කියන එකයි කොයිනොයියා කියලා කියන්නේ. ජේසුගේ ලේ වලට මගේ ලේ මිශ්‍ර වෙනවා. ඒක ලේ වලින් බැඳෙනවා කියලා කියන්නේ අපි ලේ නෑකමක් කියලා කියන්නේ මොකක්ද? ඇඩොල්ෆස් කියලා කියන්නේ ලේ නෑකමින් ඇති වෙන සහෝදරකමට. ජේසුත් එක්ක ලේ නෑකමක් අපිට ඇති වෙනවා. ලේ වලින් සහභාගී වෙනවා කියලා කියන්නේ ඒකයි. ඒක ජේසුගේ ලේ AB පොසිටිව්. මගේ B පොසිටිව්. තේරුණාද කියන එක? ඔබගේ O පොසිටිව් වෙන්නට ඇති. තේරුණාද? තව කෙනෙක් A පොසිටිව් වෙන්න මොකක් වුණත් ඒක පොසිටිව්ද නෙගටිව්ද කියන එක නෙමෙයි. මගේ ප්‍රමාන්තේනේ. හැබැයි හැමෝම B පොසිටිව් වුණා නම් හොඳයි. තේරුණාද කියන එක? B පොසිටිව්නේ. ඉතින් මොකද වෙන්නේ? මගේ B නෙගටිව් වලට වඩා කෙසේ වෙතත් ඒක ලේවල වර්ගයකට වඩා ඔබ ස්වාමින් වහන්සේගේ ලේවලට බද්ධ වෙන සම්බන්ධ වෙන තැන. ඒ ලේවලට සහභාගී වෙන තැන. ඒක ඊට වඩා කමියුනියන් ඒක අපි කියන්නේ හෝලි කමියුනියන්. මේ කමියුනියන් කියලා කියන්නේ රොටි ටිකක් අරගෙන බෙදාගෙන බිස්කට් එකක් බෙදාගෙන කෑම වේලා බෙදා ගන්නවට වඩා එහා ගිය අත්දැකීමක්. කමියුනියන් ජේසුත් එක්ක සහභාගීකමට කොයිනොයියා ජේසුගේ ලේ මගේ ලේ අපි දෙන්නම ලේ නෑ කමක්. මගේ ප්‍රමාන්තයනේ. ඒක මහා ගැඹුරු අත්දැකීමක්. කුසලානයට සහභාගී වෙන තැන. ආසිරි අප එකයි පාලුතුමා කතා කරලා කියන්නේ. ඒ වචන නැවත ගන්න. වචන අප ආසිරි කුසලානය කියන. අප කියන්නේ කවුද? ඔබ නෙමෙයි අප. අප ආසිරි කුසලාන. ඒ කියන්නේ කවුද? මගේ ප්‍රමාන්තනේ ඒ තමයි ශ්‍රාවකයන්. ශ්‍රාවකයන්ගෙන් පැවතෙන දිව්‍ය පූජාව තියන්නේ පූජකයන්. එකයි සබ්භාව තුළ එක පූජක කැඳවීමට විතරක් සීමා වෙන දෙයක් වෙන දිව්‍ය පූජාව. අප ආසිරි කුසලානය රැගෙන මගේ ප්‍රමාන්තයනි ඒක අප ආසිරි කුසලානය රැගෙන අපි ඒක ඔසවද්දි ස්තුති කරද්දි උන්වහන්සේගේ ලේවල සහභාගීකමට අපි යනවා. වචන ගන්න. උන්වහන්සේ ශරීර සහභාගීකම නොවේද? සමාවෙන්. අප රොටි කඩන විට කියන්නේ රොටි කඩන විට ඉන් අදහස් වන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ සහභාගීකම නොවේද? සහභාගීකම නොවේද? මගේ ආදරේ ප්‍රමාන්තනේ රොටි කනද්දී ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයට සහභාගී කොයිනොයියා. ඔබගේ මගේ මාංශය දුබල කෙලස් වලින් පිරිච්ච තුවාල වෙච්ච ලෙඩ වෙන රෝගී වෙන මාංශය ජේසුගේ මාංශයත් එක්ක සම්පූර්ණයෙන්ම බද්ධ වෙනවා. කොයිනොයියා what is in common? අපි දෙන්නම එක්කෙනෙක් වෙනවා. ගලාති 2:21 කියන්නේ තවදුරටත් මා තුළ ජීවත් වන්නේ මම නෙමෙයි ක්‍රිස්තුස් වහන්සේ කියලා. මේ ගැඹුරු අත්දැකීමට ස්වාමීන් වහන්සේ අරගෙන යනවා. පෞලතුමාගේ කොටස එහෙම තියෙද්දි අපි සුවිශේෂයට ගිහලා අවසානයේ නැවත පෞලතුමාගේ අත්දැකීමට අපි එනවා. ජෝම්තුමාගේ 6 වෙනි පරිච්ඡේදයේ 51 වෙනි වගන්තියේ
සිට ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. උනාසගේ වචනය. ස්වර්ගයෙන් පහළවන කියන්න ස්වර්ගයෙන් පහළ වන ජීවනදායක භෝජනය මමය. ජීවනදායක භෝජනය මමය. යමෙක් මේ ආහාරයෙන් වැළඳුවොත් යමෙක් මේ ආහාරයෙන් ඔහු සදහටම ජීවත් වන්නේය. ඔහු සදහටම ජීවත් වන්නේ. මගේ ආදර ප්‍රියමන්තනි, ආහාරය සාමාන්‍ය ආහාරය සහ උන්වහන්සේ දෙන ආහාරය. එකයි මන්නා සාමාන්‍ය එයාලගේ ජීවිතේ පුරාණයේ අත්දැකීම. එයාලගේ බත්වල එයාලගේ මුට්ටිවල කෑම, එයාලා පාලු කරේ කාපු පිපිඤ්ඤා මඤ්ඤොක්කා මතකනේ සිල්ලර කෑම වුණා දේශ ස්වාමීන් වහන්සේ දෙන දේ. එතන එයාලගේ කෑම සහ ස්වර්ගයෙන් දුන්නු භෝජනය මන්නා එදා. එතන මන්නා කියන්නේ ස්වර්ගයෙන් දෙන භෝජනය. හැබැයි ජේසුස් මේක ඊට එහා තැනකට අරගෙන යනවා ස්වර්ගයෙන් දෙන භෝජනය කියලා කියන්නේ. ඔබගේ කෑම කන අය මැරෙනවා. මන්නා කාපු අය මැරුණා. හැබැයි සැබෑ භෝජනය ඉදා ඇවිල්ලා පුරාණ කිවිසුමේ සම්පූර්ණත්වය තමයි නව කිවිසුම. උදාහරණයක් කතා කරලා කියන්නේ ඒකයි මම ආවේ විවස්ථාවේ අවන දිවසවලිය අවලංගු කරන පිණිස නෙමෙයි සම්පූර්ණ කරන පිණිස. එදා මන්නා සම්පූර්ණ ආහාරය නෙමෙයි. එදා මන්නා කාපු අය මැරුණා මගේ ප්‍රේමාන්තේ. එකයි උන්වහන්සේ ජුවම් 4 වෙනි පරිච්ඡේදයේ සමරිතානු ස්ත්‍රියට කියන්නේ මේ ළිඳෙන් වතුර බොන අය මැරුණා. මේ ළිඳෙන් උන්වහන්සේ යට පිටුරු දෙමින් 13 මේ වතුර බොන හැම කෙනෙකුටම කියන්න නැවත පිපාසය ඇතිවන්නේය. ඒත් මා දෙන වතුර බොන කවර කෙනෙකුට වුවත් කිසි කලෙක පිපාසය ඇති නොවන්නේ. ජේසු දෙන භෝජනය, ජේසුගේ පානය කවදාවත් පිපාස ඇති වෙන්නේ නැහැ. ඒතර මගේ ප්‍රේමාන්තයනි උන්වහන්සේ කතා කරලා කියන්නේ ඒකයි ඒ අත්දැකීම තුළ 51 වෙනි වගන්තිය මගේ ආදර ප්‍රේමාන්තයනි උන්වහන්සේ කතා කරලා කියන්නේ ඒකයි මේ භෝජනේ මාගේ සමාවෙන් ස්වර්ගයෙන් පහළ වන ජීවනදායක භෝජනේ මමය. යමෙක් මේ භෝජනයෙන් වැළඳුවොත් ඔහු සදාකල් ජීවත් වන්නේ. මා විසින් දෙනු ලබන ඒ භෝජනය මාගේ මාංශය වේ. මාගේ මාංශය වේ. ඒ කියන්නේ මොකක්ද ඒ භෝජනය? ජේසුවමයි උන්වහන්සේ දෙන්නේ. වචනය පුරාණ කිවිසුමේ වචනේ කතා කරලා කියනවා මිනිසා ජීවත් වන්නේ කෑමෙන් පමණක් නෙවෙයි. උන්වහන්සේගේ මුවින් නික්මෙන සෑම වදනකින්මයි කියලා. ඒ වචනය මාංශගත වෙලා ජේසුවම ශරීරය කරලා දෙනවා. ඒකයි අන්තිම රාත්‍රී භෝජනයේදී ඒ පූප කඩලා මේ මාගේ ශරීරයයි කියලා කියනවා. පෞලතුමා කතා කළා කියනවා ඒ පූප කඩන අපි උන්වහන්සේගේ ශරීරයට අනුගත වෙනවා. ඒ රුධිරයට ඔබම කයින් නොයියා සහභාගී වෙනවා. අපි එක්කෙනෙක් වෙනවා, මර්ජ් වෙනවා, සබ්මර්ජ් වෙනවා, මුසු වෙනවා, යොමු වෙනවා, අපි සංකලනය වෙනවා. ජේසුයි මමයි එක්කෙනෙක් වෙනවා. මේ මහා ගැඹුරු අත්දැකීම සප්‍රසාද වහන්සේ හරහා වෙනවා මගේ ප්‍රමාන්තේනි. දවසින් දවස ජේසුව ලබන කෙනාගේ ජීවිතය මේ පරිවර්තනයට පෙරලෙන්න ගන්නවා. වචනය තුළ ජීවත් වෙනවා වගේම සප්‍රසාද වහන්සේ ලබා ගද්දී ඒ වචනය කෙලින්ම මාංශයක් වෙලා ඔබගේ ජීවිතයටම ඇතුළට ඇවිල්ලා දිය වෙන අත්දැකීම. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ලබන භෝජනේ මාගේ මාංශය වේ. මාත් එය දෙන්නේ කියන්න මාය දෙන්නේ ලෝකයාගේ ජීවනය පිණිසයි වදාළසේක. ජීවනය පිණිසයි වදාළසේක. එවිට 52 කියවන්න පුතේ. එවිට ජුදෙව්වරු ඔවුනොවුන් අතර විවාද කරමින් මේ මිනිසා ඔහුගේ මාංශය අනුභව කරන පිණිස අපට දෙන්නේ කෙසේ දැයි කීහ. එබැවින් ජේසුස් වහන්සේ ඔවුන් මෙසේ ඇමතූසේක. දැන් මගේ ප්‍රේමාන්තනේ මම මුර කිව්වා වගේ මේක විශ්වාස කරන්න ගොඩාක් දෙනෙක්ට බෑ. මේක විශ්වාස කරන්න කැඩිච්ච බිඳිච්ච ඒ අතුලාන්ත ගමනක් යන කෙනෙක් විතරයි මේක අදහන්න පුළුවන්. අනිත් කෙනෙක් මේක සෙප්පඩ විචාවක්, මේක ප්‍රලාපයක්, මේක ජෝක් එකක්, මේක තේරුමක් නැති දෙයක්. මගේ ප්‍රේමාන්තනේ නමුත් බහැපත් පාලු කරේ අත්දැකීමක බහැපත් වෙන මනුස්සයාට වෙන යැපෙන තැනක් නැහැ. සප්‍රසාද වහන්සේ අරුණහම මගේ ප්‍රේමාන්තේනි. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. 53. එබැවින් ජේසුස් වහන්සේ ඔවුන් මෙසේ ඇමතූසේක. ඒකාන්තයෙන්ම මම ඔබට කියන්න.
ඒකාන්තයෙන්ම මම ඔබට කියමි. ඔබ මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ ඔබ මනුෂ්‍ය පුත්‍රයාණන් මාංශය අනුභව නොකරන්නහු නම් මාංශය අනුභව නොකරන්නහු නම් ඔහුගේ රුධිරය පානය නොකරන්නහු නම් ඔහුගේ රුධිරය පානය නොකරන්නහු නම් ඔබ තුළ ජීවනය නැත. ඔබ තුළ ජීවනය නැත. ඔබ වෙන සභාවක නම් ඔබ උන්වහන්සේගේ රුධිරය පානය කරනවද? උන්වහන්සේගේ මාංශය අනුභව කරනවද? ඒ විශ්වාසය කතෝලික සභාවේ විතරයි තියෙන්නේ. මේ මගේ ශරීරයයි. මගේ ආදර ප්‍රේමවන්තයනි, ඒක අපි වචනයක් නෑර අපි අදහනවා. ඒකයි සප්පසාද වහන්සේගේ දිව්‍ය පූජාවට අපි ගැඹුරින් ලෑස්ති වෙන්නට ඕනේ. අඳින ඇඳුමේ ඉඳන්ම අපි සූදානම් වෙනවා. මගේ ප්‍රේමවන්තයනි, පුරාණයේ ඇඳුම් ගොඩාක් යාඥාව කිය ඇල්බ් එක දාන්නට ඕනේ. ඊට පස්සේ ගර්ඩල් එක ගැට ගහන්නට ඕනේ. මගේ ප්‍රේමවන්තයනි, තව ගොඩාක් දේවල් තිබ්බ අඳින්න දිව්‍ය පූජාවට ලෑස්ති වෙන එක ප්‍රායෝගික නැති නිසා ඒක එහෙම අද නැහැ. නමුත් අදත් අපි ඇල්බ් එක දාලා, ගර්ඩල් එක දාලා, වෙස්ට්මන් එක දාලා, වෙස්ටෝල් එක දාලා, වෙස්ට්මන් එක දාලා දිව්‍ය පූජාව තියන්නේ. ඒක ඒ තරම් උතුම් දෙයක් නිසා දිව්‍ය අභිරහස් කරන වෙලාවේදී මගේ ප්‍රේමාන්තනේ ශුද්ධ වූ ලේන්සු අල්තාරයට දානවා. අල්තාරේ මත හරිනම් මයික් ස්ටෑන්ඩ් එකක්වත් තියන්න බෑ. ඒක මත මල් සැරසිරි තියන්න බෑ. මගේ ප්‍රේමාන්තනේ ජේසුටම කැප වෙච්ච තැනක් ඒක. ඒක අපි වෙනම කැප කරලා තියෙනවා. ඊට පස්සේ ඒ අපි කෝපරල් එක අපි ලොකු ලෙන්සුවක් දානවා අල්තාරේ බිමට. අල්තාරේ බිමට දාන්නේ ඒක මත කුසලානේ තියලා ජේසුගේ සප්‍රසාද වහන්සේගේ චූටි අණු කොටසක් හරි පුංචි කෑල්ලක් හරි වැටුනොත් ඒ රෙද්ද තමයි තියෙන්නේ. ඒක අපි ඒකේ බිම සුපිරික්ෂාකාරීව ඒ තියෙන හැම පාටිකල් එකක්ම අපි කුසලානේ දාලා කන්සියුම් කරනවා. ඒ රෙදි තැන් වල හොදන්නේ නැහැ. ඒ රෙදි වොෂින් මැෂින් එකේ දාන්න බෑ. තේරුණාද කියන එක? ඒක සංක්‍රිස්තියන් කාමරේ වෙනම සිංක් එකක් තියෙනවා. ඒකේ ඒ හොදන වතුර අපිට කානුවට විසි කරන්න බෑ. ඒ වතුර අපි ඒ සිංක් එක නැත්නම් මල් පෝච්චියකට දාන්නේ, පෑගෙන තැනක දාන්නේ නැහැ. මොකද සප්‍රසාද වහන්සේ චූටි හරි දිය වුණොත් අපි අතට ගරු කරන නිසා. මගේ ආදර ප්‍රේමවන්තයනි, මේ තරම් ඒ ජේසු එතකොට අනිත් සභාවල මේ වගේ භක්තියක් නැහැ. අපි සප්‍රසාද වහන්සේ වැඩම කරන තැන දුම් අල්ලලා ඉන්සෙන් කරලා ලෑස්ති වෙලා අල්තාරයට කාටවත් එන්න බෑ. සාමාන්‍යයෙන් වෙන ආගමක කෙනෙක්ට අල්තාරයට පාය තියන්න බෑ. ඒක තහනම්. ඒකයි සමහර වෙඩින් මාසසල පඳුරු පෙරහැරේ බෞද්ධ සදහතුන්ට නීතිය හැටියට එන්න විදියක් නෑ. අල්තාරයට ගොඩ වෙන්න බෑ. ඒක තමයි නීතිය. නමුත් ඒක කොච්චර දුරට ආද ඒක කරනවද කියන එක වෙනම තැනක්. ඒ තරම් වැදගත්කමක් කතෝලික සභාවේ ශුද්ධ වල්තාරයට දෙනවා, ශුද්ධ ලේන්සු වලට දෙනවා, පියුරිෆිකේටර්ස්. ඊට පස්සේ මගේ ප්‍රේමාන්තයනි, සප්‍රසාද වහන්සේ අල්ලන්න ඉස්සෙල්ලා මේ ඇඟිලි දෙක cleanse me from my iniquity කියලා අපි කතා කරලා ඇඟිලි දෙක සෝදනවා මගේ ප්‍රේමාන්තයනි. purify from my sin, cleanse me from my iniquity කියලා. එතකොට ඒ ඇඟිලි, ඒ චූටි ඇඟිලි දෙකෙන් තමයි අපි ජේසු අල්ලන්නේ. ඒ තරම් කැප වෙන්නේ ඒ ජීවනදායක භෝජනය නිසා. ඒකට අපි සහභාගී වෙනවා. උන්වහන්සේ කියනවා, මගේ ශරීරය අනුභව කරේ නැත්තම්, මගේ රුධිරය පානය කරේ නැත්තම් ඔබ තුල ජීවනය නැහැ. මේක ගොඩාක් දෙනට පිළිගන්න බෑ. එනිසා ගොඩාක් දෙනෙක් මේක කඩාගෙන යනවා. එක පැත්තක්. අනිත් පැත්තෙන් ජීවනදායක භෝජනය උන්වහන්සේ ඔබ මම උන්වහන්සේව සිල්ලර විදියට ඇවිල්ලා ලබනවා. මේ දෙකම එක හා සමානව ඛේදවාචකයක්. ප්‍රශංසා වේවා. හලෙලූයා. ප්‍රශංසා වේවා. උන්වහන්සේගේ වචනේ ගන්න. මොකද වෙන්නේ? උන්වහන්සේගේ වචනේ නැවත කතා කරලා කියනවා. යමෙක් මාගේ මාංශය අනුභව කරන්නේද? කියන්න. යමෙක් මාගේ මාංශය අනුභව මාගේ රුධිරය පානය කරන්නේද? මාගේ රුධිරය පානය ඌට සදාතන ජීවනය ඇත. ඔහුට සදාතන ජීවනය. තවද මම ඔහු අන්තිම දවසේදී උත්ථාන කරන්නෙමි. සදාතන ජීවිතය. ඊළඟ වන්ති ගන්න. මන්ද මාගේ මාංශය සැබෑ ආහාරය වේ. මාගේ මාගේ රුධිරය
මාගේ රුධිරය සැබෑ පානය වේ. සැබෑ පානය මගේ වේ. ආදර ප්‍රමාන්තේනි. මගේ ආදර ප්‍රමාන්තේනි. උන්වහන්සේ කතා කළා කිව්වා පුරාණේ මිනිසා ජීවත් වන්නේ කෑමෙන් පමණක් නොව ස්වාමීන් වහන්සේගේ මුවින් නික්මෙන හැම වචනයකින්ම. දැන් ජේසුස් කතා කළා කියනවා සැබෑ ආහාරය මොකක්ද? සැබෑ ආහාරය මගේ ශරීරයයි. වචනයට එහා ගිය අත්දැකීමක්. සප්‍රසාද වහන්සේ කියලා කියන දේව වචනය මාංශගත වෙලා මගේ ප්‍රමාදනේ ඔබ මාගේ ජීවිතවල මාංශ උනාසි කතා කරලා කිව්වේ නෑ. උනාසි කතා කරලා කිව්වේ නෑ මගේ වචනය එසකියල්ට කිව්ව වචනය කන්න කියලා පොත කන්න කියලා. උනාසි කතා කරලා කිව්වේ නෑ මේ වචන බෙනෙහි කරන්න කියලා. උනාසි කතා කරලා කිව්වේ නෑ මේ වචන අනුභව කරන්න. ඒ වචන අනුව ජීවත් වෙන්න නෙමෙයි කිව්වේ. උනාසිගේ මගේ මාංශය අනුභව කරන්න. මාංශය ගැන කියපු වචනය පරිහරණය කරන්න නෙමෙයි. මගේ මාංශය අනුභව කරන්න වෙන විදියක් නැහැ. වෙන විදියක් නැහැ. ඒ මාංශයමයි මගේ ආදර ප්‍රමාණය. ඒ මාංශයමයි. ඒ උන්වහන්සේගේ රුධිරයමයි. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. වචන ප්‍රශංසා ගන්න. වේවා. වචන ගන්න. මාගේ මාංශය අනුභව කරන මාගේ රුධිරය පානය කරන තැනැත්තේ මොකද්ද වෙන්නේ? මා තුල ජීවත් වන්නේය කියන්නේ. මා තුල ජීවත් වන්නේ මාද මමද ඔහු තුල ජීවත් වන්නේ මේ. ඔහු තුල ජීවත් abide in me. මේක තමයි මම කිව්වේ සම්පූර්ණ සාංගිකත්වය. කොයින නොයියා කියලා. තවදුරටත් මා තුල ජීවත් වන්නේ මම නෙමෙයි. ක්‍රිස්තුස් වහන්සේ. ගලාති 2:20. ගලාති 2:20. තවදුරටත් මා තුල ජීවත් වන්නේ මම නෙමෙයි ක්‍රිස්තුස් වහන්සේ. මේ පූර්ණ ඒකත්වය ගැන කතා කරන්නේ ස්වාමීතුමා සප්‍රසාද වහන්සේ හරහා. ගලාති 2:20. ගලාති 2:20 උන්වහන්සේ කතා කරලා කියනවා මම ක්‍රිස්තුස් වහන්සේ සමග කුරුසයන ගැස ලැබ සිටිමි. ඉතින් දැන් ජීවත් වන්නේ මා නොවේ ක්‍රිස්තුස් වහන්සේ මා තුල ජීවත් වෙනසේක. එන් ක්‍රිස්ටෝ කියන්නේ ඒකට. පූර්ණත්වය සම්පූර්ණ ජේසුයි එක්ක ඒ තරම් යූනියන් එකක් කොයින නොයියා අත්දැකීමක් වෙන තැනක නැහැ. ඒක උන්වහන්සේ ජෝන්තුමාගේ 15 වෙනි පරිච්ඡේදය කතා කරන්නේ මේ ඒකත්වය ගැන මගේ ආදර ප්‍රේමාන්තයනි. 5 වෙනි වගන්තිය උන්වහන්සේ කතා කරලා කියනවා මෙදි වැල මමය ඔබ අතුය යමෙක් මා තුල සිටින්නේද කියන්න. යමෙක් මා තුල සිටින්නේ මම ඔහු තුල සිටින්ද මම ඔහු තුල සිටින්ද ඒ තැනැත්තේ බොහෝ පළදරයි. බොහෝ පළදරයි. මගේ ආදර ප්‍රේමාන්තය. එන පළදරීමේ අත්දැකීම ශුද්ධාත්මයන්ගේ පළදරීමේ අත්දැකීම එන්නේ මේ යූනියන් එකෙන් මේ සම්බන්ධතාවයෙන්. ඔබ මා තුළ ඉන්නවද? මම ඔබ තුළ ඉන්නවා. ඔබ මා තුළ ඉන්නවා නම් ඔබ බොහෝසේ පළදරනවා. මන්ද කියන්න මාගෙන් වෙන්ව කිසිවක් කරන්නට ඔබට නොහැකිය. කිසිවක් කරන්නට ඔබට නොහැකිය. මගේ ප්‍රේමවන්තනි සප්‍රසාදයේ ගැඹුරුම අත්දැකීම එයයි. ජේසුයි මමයි එක්කෙනෙක් වෙනවා. ශුද්ධාත්මයන් තුළ. මේකේ අත්දැකීමේ ලස්සනම අත්දැකීම ලැබෙ ජේසු අම්මා. ජේසුව කුස දරාගත්ත අම්මා. ජේසු අම්මයි ජේසුගේ එක්කෙනෙක් වුණා වගේ. ජේසු ඔබ මම අපි හැම කෙනෙක්ම එක්කෙනෙක් වෙනවා ස්වාමීන් වහන්සේගේ අත්දැකීම තුළ. වචනයට ගන්න. ජෝම් 6 වෙනි පරිච්ඡේදය. ජීවමාන පියාණන් වහන්සේ කියන්න. ජීවමාන පියාණන් වහන්සේ මා ඒවා වදාළ බැවින් මා ඒවා වදාළ මා බැවින් පියාණන් වහන්සේ නිසා ජීවත් වෙන ලෙසම මා පියාණන් වහන්සේ නිසා මා ජීවත් වෙන ලෙස අනුභව කරන තැනැත්තේ මා අනුභව කරන තැන මා නිසා ජීවත් වෙයි. මා නිසා ජීවත් වෙයි. මේක තමයි සප්‍රසාදික ජීවිතය. ජේසුව අනුභව කරනවා නම් ලුණු කද්දි ප්‍රෙෂර් වැඩි වෙනවා වගේ, වතුර බොද්දි බාත්රූම් යන්න වෙනවා වගේ, සීනි කද්දි ෂුගර් වැඩි වෙනවා වගේ, තෙල් කද්දි කොලෙස්ටරෝල් වැඩි වෙනවා වගේ උන්වහන්සේව අනුභව කරන්න උන්වහන්සේ නිසා ජීවත් වෙන්න පටන් ගන්නවා. කැඩිලා අනිත් අයව පෝෂණය කරන, බින්දිලා අනිත් අයව ගොඩ නගන අත්දැකීමකට ස්වාමීන් වහන්සේ අරගෙන යනවා.
ඒකයි සප්‍රසාද වහන්සේ සප්‍රසාදික ජීවිතය ප්‍රසිද්ධ ජීවිතයක් නෙමෙයි. ඒක වාව් මරු ජීවිතයක් නෙමෙයි. ඒක කැඩෙන, රිදෙන, බිඳෙන, චප්ප වෙන, පොඩි වෙන, කුඩු වෙන, දිය වෙන, අනිත් අය වෙනුවෙන් වැය වෙන ජීවිත රටාවක්. සප්‍රසාද වහන්සේ ලබන්න අපි අනිත් කෙනා වෙනුවෙන් පූජා වෙන ජීවිතයකට යනවා. ප්‍රශංසා වේවා. වචන ගන්න. හලෙලූයා. හලෙලූයා. මෙවනාහි ස්වර්ගයෙන් පහළ වූ ආහාරය වේ. එය අපේ පියවරු වැළඳු ආහාරය මෙන් නොවේ. ඒ ආහාරය වැළඳු ඔව්හු මලහ. එහෙත් මේ ආහාරය වළඳන තැනැත්තේ සද්ධාහටම ජීවත් වන්නේය. සදාතනික ජීවනය ඒ භෝජනයත් එක්ක ලැබෙනවා. ඔබ මරුණාට ඔබ මරණයෙන් ඔබ නතර වෙන්නේ නැහැ. ඒ භෝජනය තුල ජීවත් වෙන අය. අපි අවසන් කරනවා පෞලතුමාගේ අත්දැකීම අපි කියවපු තැනත් එක්කම නැවත අයිති කර ගන්නවා. අප ආශිර්වාද කුසලානය ගෙන ආශිර්වාද කරන විට ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ සහභාගීකම ඉන්න අදහස් කරමු. අපි රොටි කඩන විට උන්වහන්සේගේ ශරීරයේ සහභාගීකම ඉන්න අදහස් කරමු. රොටි එකක් වන බැවින් දැන් මෙතන තමයි ගැඹුරු අපි කතා කරන්නේ. රොටිය එකක් වන බැවින් රොටිය එකක් වන බැවින් අපි බොහෝ දෙනෙක් වුවද වුවද එකම ශරීරයක් වෙමු. එකම ශරීරයක් වෙමු. බලන්න ලස්සන. ඒ කියන්නේ මොකක්ද? එක රොටියයි ඒක කඩලා තමයි දුන්නේ. එතකොට අපි එක එක්කෙනා විවිධ වුණාට අපිට තුලට එන ජේසු එකම ස්වාමින් වහන්සේ. එක ළමෙක් අහද්දී කොහොමද අම්මේ දැන් ජේසු හැමෝම ලබද්දී එකම ජේසු ලැබෙන්නේ කොහොමද කියලා අහද්දී අම්මා ඒ දරුවට කිව්වා පුතේ ගෙන්න ලොකු කණ්ණාඩියක් කියලා පිටිපස්සේ දෙනවා කැඩිච්ච කණ්ණාඩියක් අරන් එන්න කිව්වා. ඉතින් මොකද වෙන්නේ කණ්ණාඩියෙන් මූණ බලන්න කිව්වා. මූණ බලද්දී කවුද ඉන්නේ පුතා? මම ඉන්නේ කියලා කිව්වා. හරි මම ඉන්නවා නම් දැන් අරගෙන කණ්ණාඩිය මිටියක් අරගෙන කෑලි පොළවේ දාලා කෑලි වලට කැඩුවා. දැන් කුඩු කෑලි ගොඩාක් තියෙනවා. ඒතර අම්මා ඇහුවා දැන් කෑලි ගොඩාක්නේ එක කෑල්ලක් අරගෙන මූණ බලන්න කියලා. කවුද ඉන්නේ කියලා ඇහුවා. ෆාදර් අනේ අම්මේ ඒත් මමනේ ඉන්නේ. ඒ වගේ තමයි තව කෑල්ලක් අරන් බලන්න. එතනත් මමයි ඉන්නේ. ඒ වගේ තමයි ජේසු එකම ස්වාමින් වහන්සේ ඔබ මා තුලට එන්නේ. ඒතර ඔබගේ බිරිඳ තුල ඔබගේ ස්වාමි පුරුෂයා තුල ඒකත්වයක් වෙන්නේ. ඔබ දෙදෙනාව එකතු කරන්නේ ඔබ තුල ඉන්න ජේසු මගේ ප්‍රේමවන්තයනි. ඒක මහා ගැඹුරු අත්දැකීමක්. ඔබ තුල ඉන්න ජේසු. ඒතර ඒ ජේසු එක්ක එකතු වෙනවා. මේක හරි ලස්සන අත්දැකීමක්. මේක කොච්චර ගැඹුරුයිද බලන්න. අපි තාත්තාගේ මල ගෙදර තාත්තා මැරිච්ච දවසේ ඒ රාත්‍රියේ කොෆින් එක එතන තියෙද්දි තාත්තගේ බොඩි එක සාලේ තියෙද්දි අපි පූජාව තිබ්බ කාමරය ඇතුලේ පූජාව තියලා අපේ සප්‍රසාද වහන්සේ ලැබුවායින් පස්සේ අම්මා හැමදාම තාත්තත් එක්ක ලැබුවා අන්තිම මොහොත වෙනකම්ම අම්මා සප්‍රසාද වහන්සේ ලැබලා යාඥා කරලා අන්තිමට මට කතා කරලා කියනවා පුතේ මට ජේසුව දැන් ලබද්දී ජේසුත් එක්ක තාත්තවත් මට දැනෙනවා. ජේසු ගාව තාත්තා ඉන්නේ මම දන්නවා තාත්තවත් මට දැනෙනවා පුතේ කියලා මට කියනවා. සප්‍රසාද වහන්සේ තුල ඔබගේ මගේ මුසුව අපි එක්කෙනෙක් වෙනවා. ඒකයි අපි හැමෝම ඒකත්වයක් ට්‍රිනිටේරියන් ඇස්පෙක්ට් එක ශුද්ධ ත්‍රිත්වය එකම දෙවියන් වහන්සේ තනනවස තුන්දෙනෙක් ඒකත්වයකට ඔබ මම ශුද්ධාත්මයන් තුල ජේසුගේ ශරීරයෙන් සහෝදර බැඳීමකට මය ලේ නෑකමකට අපි එක්කෙනා යනවා. සාංගිකයි කියන්නේ එකයි. එකම ක්‍රිස්තු දේහේ අවයව වෙන්නේ ඒ විදිහට මගේ ප්‍රේමාන්තනේ. ඒකයි ශුද්ධ ත්‍රිත්වය සහ සප්‍රසාද වහන්සේ මංගල්‍යය අපි යාබදව ගන්න. වචනේ අවසානයේ ගන්න. මොකද්ද කියන්නේ? රොටි එකක් වන බැවින් අපි බොහෝ දෙනෙක් එකම ශරීරයක් වෙනු. මන්ද අප එක රොටියක් බෙදා ගන්නා බැවිනි. සාංගිකත්වය. චර්ච්. ඒක මගේ ප්‍රේමාන්තනේ. චර්ච්. එක්ලේසියාස්ටික් කන්සෙප්ට්. මගේ ප්‍රේමාන්තනේ ඒ සංකල්පය අපි අයිති කරගන්න එතන සප්‍රසාද වහන්සේ තුල එතන මේ ගැඹුරු අත්දැකීමත් එක්කයි අපි ඉරිදා පූජාවට සහභාගී වෙන්නේ. ආරාධනා කරනවා මේ වචන නැවත කියවන්න. අපි සප්‍රසාද පුරාණයේ බටළු පොතකයා පුරාණයේ අත්දැකීම ස්වර්ගයෙන් ලැබිච්ච ආහාරය ඒ ආහාරය ජේසුගේ වචනය විතරක් මිනිසා ජීවත් වෙන කෑමෙන් පමණක් නොවේ. උන්වහන්සේගේ මුවින් නික් වෙන සෑම වචනකින්ම ඒ වචනය මගේ ප්‍රේමාන්තනි මාංශගත වෙලා
ජේසුස් කතා කරන සැබෑ භෝජනය මන්නා නෙමෙයි. මෙයයි මේ අනුභව කරන අය සදහටම ජීවත් වෙනවා. ඒ සදහට ජීවත් වෙන කෙනා තුල මොකද කරන්නේ? ඒ අනුභව කරන කෙනා ජේසු වෙනුවෙන් ජීවත් වෙන්න ගන්නවා. එයා තුල ස්වාමීන් වහන්සේ ඉන්නවා. ස්වාමීන් වහන්සේ එයා තුල ඉන්නවා. ඒ සහභාගීකම තුල අපි හැම සහෝදරයෙක්ම එකම ශරීරයක කොටස්කරු වෙනවා. අපි එකම කොයිනොනොයිය එකම බෙදා ගැනීමක සහභාගීකමක සාංගික වෙන්න ස්වාමීන් වහන්සේ ආරාධනා කරන මංගල්‍යයකටයි අපි සූදානම් වෙන්නේ. මගේ ආදර ප්‍රේමාන්තනේ ඔබ සෑම දිනකටම ජේසුස් පිහිටයි.